ඔබ පින්වතුනි සක්කාය දෘෂ්ටි දුරු කරන කෙනෙක්. අදේ පටිසම්පාද ධර්මයේ ඔබ නොදැක සත්‍ය පුද්ගල මැරලා ඉපදින එකක් න ඔබ දකින්නේ. පින්වතුනි ඔබට සක්කාය දෘෂ්ටි දුරු වෙලා නැහැ. පණ දින සතෙක් ඉපදිලා තියෙනවා. එතනට වැටලා ඔබලා ආත්ම දෘෂ්ටියට ගිහිල්ලා එයාම ඉපදිලා තියෙන්නේ. නිත්‍ය සංඥාවට ගිහිල්ලා. මගේ අම්මා දිව්‍ය ලෝකේ ගියා. මේ මොකද්ද පැනෙන්නේ? අපි හිතනවා මෙහෙම කිව්වහම ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ අම්මා මැරලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. එයාට මොනවා හරි ධානා අභිඥා හැකියාවකින් ඒක කිව්වා. ඒ අභිඥාව ආත්ම දෘෂ්ටියෙන් පන්නප එකක් කියන එක ඔබලා කාටවත් තේරෙන්නේ නැහැ. එයා තුල මේ තුන් සංයෝජනේ දුරු වෙලා නැහැ. ආත්ම දෘෂ්ටිය ඉන්න කෙනෙක්. පින්වතුනි ඒකයි සෝතාපට්ටි ඵලයට එන්න කියන්නේ. මේ සෝතාපට්ටි ඵලයේ තරම් බුදුහාමුදුර වෙන කිසිදු ධර්මයක් පින්වතුනි වර්ණනා කරන්නේ නැහැ මේ ලෝකේ. එනිසා මම මේ චුට්ට කිව්වේ පින්වතුනි ඔබලට මේ පටිච්චසමුපාදයේ යනු අනුසෝතගාමි මාර්ගයේ මිසක කෙනෙක් පින් කරනවා කෙනෙක් පව් කරනවා කෙනෙක් ධානය වඩනවා කියන තැනින් නම් ඔබට අනුසෝතගාමි මාර්ගය හම්බෙලත් නැහැ පින්වතුනි. ඔබ තාම අනුසෝතගාමි මාර්ගය දැකලත් නැහැ. ඔබ ඉන්නේ දෘෂ්ටියක. ඒක නිසා පින්වතුනි සක්කාය දෘෂ්ටිය දුරු කරන්න බෑ පින්වතුනි. භාවනා කළා. යෝනිසෝ මනසිකාර්ය නුවණින් බැලීම නුවණින් විමසීම ධර්මයේ පින්වතුනි. ඒකයි වෙන්න ඕන. පින්වතුනි ඔයගලන්ට කිව්වට ඉස්සර ගන්නෑ මං කවදාවත් පින්වතුනි පළක් බැඳගෙන භාවනා කළා නෑ. මම කළා තියෙන්නේ සක්මන් කරන එක. ඒව තමයි පින්වතුනි. ඇඳේ වාඩිලා හිටියත් පින්වතුනි කල්පනා කරනවා ධර්මය. සතර ඉරියව්ම පොදුයි. කාලයක් මම කාටත් අපසිද්ධ කෙනෙක් විදිහට ජීවත් වුණේ. එහෙම ජීවිතයක ඉඳලා යමක් දැනලයි මේ පැත්තට ආවේ. මේක මේ මිනිස්යන්ට කියන්න ඕන මේ මිනිස්සු වැරදි තැනක හිර වෙලා. ඒක නිසා ඇත්තටම පටිච්චසමුපාදයේ ධර්මයේ කියන්නේ චිත්තසයිසික ධර්මයක් පමණයි පින්නතුනි. මේක තෝරගන්න ඉස්සෙල්ලා අද මාත් එක්ක නෝනා කෙනෙක් කතා කළා. ඒ නෝනා කිව්වේ මම මෙච්චර කල් බැලුවේ මේ පැත්ත කිව්වා. දැන් බලන්න මේව කිව්වා. ඔන්නෝකයි වෙන්න ඕන. ඇත්තටම මේකයි වෙන්න ඕනේ. අද ඔයගොල්ලන් වෙලා තියෙන්නේ මේ බුදුදහම මේ පැත්තට දාලා බලනවා. ඇහැට පේන තැන. ඔහෙන් නෙමෙයි බලන්න ඕනේ බුදුදහම. පටිච්චසමුපාදේ බලන්න ඕනේ ඔහෙන් නෙමෙයි. පටිච්චසමුපාදේ බලන්න ඕනේ මෙහෙම ඇතුලෙන් බලන්න ඕන. මේකයි විය යුත්තේ. ඒක නිසා මේ සම්දිත්තික ධර්ම කියන්නේ ඒකයි. තමාටම විතරයි ප්‍රත්‍යක්ෂ. තමන් පිනක් කරන වෙලාවට එතන වෙන හේතුඵල න්‍යාය ඇත්තටම පුද්ගලයෙක් කරනවද? කවුද කරන්නේ? ඔබ මොහොතක් බලන්න. ඔබ පිනක් කරනවා. ඔබේ ඇසද පින් කරන්නේ. කනද, නාසයද, දිවද, කයද, මනසද? එහෙම නැත්නම් ඔබේ ඇඟේ තියෙන කෙස්ලොම් නියද සම්මස්නාර ඇට මිදුළු ටික පින් කරන්නේ. එහෙම නැත්නම් රූපේ පින් කරනවද? වේදනා පින් කරනවද? චේතනා පින් කරනවද? සංඥා පින් කරනවද? විඥානය පින් කරනවද? නැහැ පින්වතුනි. මේ හැම එකම හේතුඵල න්‍යායක් නිසා වෙන සිදුවීමක්. එච්චරයි කියන්න තියෙන්නේ. කෙනෙක් කරන ධර්මයක් නෙවෙයි පින්වතුනි මේවා. ඒ නිසා මේ අනුසෝතගාමී මාර්ගය ආත්ම දෘෂ්ටියෙන් පනව ගන්න එපා. පළමුවෙන්ම ඔබලා මේ ආත්ම දෘෂ්ටියෙන් පනවගත්ත මේ අනුසෝතගාමී මාර්ගය අනාත්ම වූ තැනකින් දකින්න. නිත්‍ය වූ තැනකින් මමයි පින් කළේ. මෙතනින් පින්වතුනි මේක පනව ගන්න නැතුව අනිත්‍ය වූ තැනකින් දකින්න. බලන්න ඔබේ ඇහැ මේ වන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට පින්වතුනි නේද? ප්‍රසාදයක් වර්ණ රූපයක් විඥානයක් නිසා ස්පර්ශ ආයතනයක් හට ගන්නවා. නේද? ඒ නිසා වේදනා සංඥා සංකාර හටගත්තා. ඒ නිසා තණ්හා මාන දිට්ඨි ඇති වෙනවා. මේ පංච උපාදාන ස්කන්ධය. මේක ඇත්ත බලන්න කියනවා. ඇත්තටම බලන්න පින්වතුනි ඕගොල්ලන් මේ පින්දහම් කරනකොට ඇත්තට අනුසෝතගාම මාර්ගය කියන එක ඕගොල්ලන් කරන එකත් කියලා ඔය කරුණාවලින් ටිකක් නුවණින් බලන්න
මගේ කෙතුළුම් නීදත් සම්මස්නහර පින් කළාද? නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥානේ පින් කළාද? නැත්නම් මේ වගේ හේතුඵල න්‍යායක් නිසා වෙච්ච ඵලයක්ද කියලා බලන්නකො නුවණින්. මගේ ඇහැ පින් කළාද? කන පින් කළාද? නාසය පින් කළාද? කාර්ද මේ පින අයිති? පින්වතුනි මෙහෙම බලනකොට ඔබලාගේ නුවණට හවු වෙනවා අනාත්ම වූ පටිච්ච සමුප්පාද න්‍යායක්. එහෙම ධර්මතාවයක් නැද්ද? පුඤ්ඤාවි සංඛාරය තියෙනවා ඒ කොහොම ඇත කියන දෘෂ්ටියෙන් ගන්න එපා. මම මේක කියන්න මේ වචන ප්‍රකාශ කරන්න වෙනවා මට. හොඳද? ඒ නිසා ආම්තුර ඇත කියන දෘෂ්ටියෙන් කිව්වා කියලා ගන්න එපා. මේක මෙහෙම කියලා දෙන්න මට මෙහෙම වෙනවා. කියලා දෙනකොට ඕගලන්ගේ ස්වාම්භූ බුද්ධියෙන් බලනකොට ඔය මම මෙහෙම තියනවා කියන එක නැති වෙලා යාවි. කෙනෙකුට කියලා දෙනකොට මේ වචන පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සූත්‍රාර්ථයෙන් තියෙන ওই වචන. ඒක නිසා පින්වත්නි ඔබලා මෙහෙම බලනකොට ඔබලගේ ආයතන ටික ඔබලගේ රූප වේදනා සංඥා සංකාර වලට නුවණින් බලනකොට හොඳද? මේ පින අයිති කොතනටද? අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැති හේතුඵල න්‍යායක් හම්බ වෙනවා. අන්න අනුසෝතගාමී මාර්ගය හම්බ වෙනවා. අන්න පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හම්බ වෙනවා. මම මේ වචන දෙක තුනක් මෙහෙම කියලා කිව්වට මේ ගැන ඔබ හිතන්න එපා ලේසි කියලා. හැබැයි උත්සාහය කැපකිරීම තියෙන කෙනෙකුට මේක අමාරුත් නෑ පින්වතුනි. ඉතින් අන්න ඒක නිසා මේ බව හොඳින් දැක ගන්න. දැන් ඔබලාට මම පොඩ්ඩක් හේතු ගන්නවා. මෙන්න මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය චිත්තයිස්ක න්‍යායක් හේතුඵල න්‍යායක් පමණයි පවතින්නේ. ඇටමත් ලේනාවෙන් හටගත්ත ස්ත්‍රියක්වත් පුරුෂයෙක්වත් නෙවෙයි පින් කරන්නේ ලෝකේ. අපි නමක් දාගත්ත කෙනෙක් නෙමෙයි ලෝකෙ පින් කරන්නේ. ඇත්ත වශයෙන්ම අපි නමක් දාලා තියෙන්නේ පටිච්චසමුපාදයට. සුභූති හාමුදුර කියලා පනවල තියෙනවා. මොකටද පනවල තියෙන්නේ? ඒ පටිච්චසමුපාදයට. අපි පටිච්චසමුපාදය දන්නේ නැති නිසා ඇටමත් ලේනාවෙන් හටගත්ත සුභූති හාමුදුර පනවගෙන. ඕක තමයි වෙලා තියෙන්නේ. එක්ක නැත්තම් නිර්මලා කියයි. මොකක් හරි නමක් දායන. ඕගලන් හොඳට බලන්න. ඕගලන් නමක් දාලා තියන්නේ මේ පටිච්චසමුපාදයේ නොවේද? මේ පඤ්ඤප්තියෙන්, මේ පැනවීමෙන් පටිච්චසමුපාදයේ හිපිටින්ම වැහිලා ආත්ම දෘෂ්ටියක් එදිට ඇවිල්ලා. ඒ නිසා ඕගලන්ට ඔයක දුරු කරගන්න. ඕගලන් නිකන් ඉන්න ගමන් නුවණින් බලන්න. මේ අනුසෝතගාමී මාර්ගය මතු කරගන්න. නුවණින් බලන්න. ඕගලන් පිනක් කරනකොට හරි පවක් සිදුවලා තියෙනවා නම් හරි පව හරි ධානය වඩනවා නම් ඒ ධාන මාර්ගය හරි මේ සංඛාර ධර්ම තුන මගේ කෙස්ද කරන්නේ පින් කරන්නේ කෙස්ද ධානය වඩන්නේ මගේ කෙස්ද ලොන්ද නියපොතුද දද්ද වකුගඩුවද පෙනහළුවද බඩවැල්ද මොළේද ලේපිත සෙමසරවද මේන් එකකට ඔක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මගේ ඇහැද නැත්නම් මගේ කනද නාසයද දිවද ශරීරයද මනසද මේ ආයතන හයින් කවුද ධානය වඩලා තියෙන්නේ? පින් කරලා තියෙන්නේ. ඇහැට පින් කරන්න පුළුවන්ද? කනට පින් කරන්න පුළුවන්ද? ධානය වඩන්න පුළුවන්ද? මනසට පුළුවන්ද ධානය වඩන්න? තනියෙන් බෑ පින්තුනි. මේ හැමතැනම තියෙන්නේ හේතුඵල න්‍යායක් නාම රූපයන්ගේ. ඒක නිසා පින්තුනි පව් කළත් උමයි පින්තුනි. ඔබලා මේ විදිහට කල්පනා කරනකොට ඔබලා මේ සංඛාර වලින් මිදෙනවා පින්වතුනි. මිදෙනවා කියන්නේ සංඛාර නැති වෙනවා කියන කතන්දරේ නෙවෙයි. කරන කෙනා හම්බ වෙන්නේ නැහැ. ඔච්චරයි වෙන්නේ. කරන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ওই විදිහට බලන්න. ওই විදිහට බලනකොට ඔබේ බුද්ධියටම ගොදුරු වේවි. ඇත්තටම මේ පින කියන එක මගේ රූපෙට අයිති නෑ, වේදනාවට අයිති නෑ, සංඥාවට අයිති නෑ, සංකාරයට අයිති නෑ, විඥාණයට අයිති නෑ. මේ තුන් සංඛාර ධර්ම තුන මගේ කෙතුළුම් නීද සම්මස්නාරයට ඇටමිදුලට අයිතිත් නෑ. මේ සංඛාර ධර්ම තුන අසකන නාසය දිව සයනට අයිතිත් නැති බව ඕගලන් නුවණින් බලනකොට ඕගලන්ට හම්බ වෙවි. අන්න පින්වතුනි හම්බ වෙනවා සංඛාර ධර්ම තුන අනාත්ම වූ අනිත්‍ය වූ දුක්ඛ ධර්මතා තුන හම්බ වෙන්න දැනෙයි. අන්න මෝහන්ධකාරයේ කැඩෙනවා, අවිද්‍යාව මතුවෙනවා.
නුවණට පේන්න ගන්නවා අවිද්‍යාව. අවිද්‍යාව පේන්නේ නැහැ පින්වතුනි මෝහන්ධකාරය. අවිද්‍යාව අවස්ථාව කියන්නේ ඇටමස් ලේනාවෙන් හටගත්ත පණ තියෙන කෙනෙක් පින්දහම් කරනවා කියන කතාව. පව් කරනවා කියන දේ. ධානය වඩනවා කියන දේ. මෙහෙම ගන්න නැතුව මෙන්න මේ මෝහ අන්ධකාරයට යන්නේ නැතුව ඕගොල්ලන් පටිච්ච සමුප්පාද න්‍යාය පටිච්ච සමුප්පාදයේ වශයෙන් දකින්නවා. මේ අනුසෝතගාම මාර්ගයේ දකින්නවා. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ පටිච්ච සමුප්පාද න්‍යාය ඔබ දකින්නවා පින්වතුනි. අන්න දැනුයි ඔබ අනුසෝතගාම මාර්ගයේ දකින්නේ. අන්නේ අනුසෝතගාම මාර්ගයේ දකින්නවා කියනවා. ඔබ දුක දකින්නවා දුකට හේතුව දකිනවා. ඒක නිසා ජාතියට හේතුව භවය. භවයට හේතුව උපාදානය. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව වේදනා. වේදනාවට හේතුව ස්පර්ශය. මේ විදිහට පින්වතුනි ඔබ පටිච්ච සමුප්පාද න්‍යාය අනිත්‍ය දුක්ඛ අනාත්ම පටිච්චසමුපාදය ඔබලා දකින්න අනුවණින් පින්වතුනි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් හැබැයි නිවන් මාර්ගය නොවේ. මේ අවිද්‍යා භූමියේ හේතුඵල න්‍යාය ඔබ දකින්නේ. මේ අනිත්‍ය වෙනසයි පටිච්චසමුපාදය ලෝකේ පවතින්නේ. අනිත්‍ය නිසායි ඔබලා මැරිලා උපදින්නේ. මෙහෙම කිව්වම වල බුද්ධ දෘෂ්ටියෙන් ගන්න එපා. ඔබලාගේ යුතුයකමක් දැන් ඔබලට මම කිව්වා. මේ අංශෝතගම මාර්ගයේ පටිච්චසමුපාදයේ දකින්න ක්‍රමයක් ගැන කිව්වා. ඔබලාගේ දෘෂ්ටි සාපේක්ෂව බලන්න. බලනකොට ඔබලාට හේතුඵල න්‍යායක් හම්බෙවි. ඇතසෙන් අවිද්‍යාවට අයිතිකාරයෙක් නැහැ. මේකයි ඇත්ත. මේක නොදන්නාකමම අවිද්‍යාව. තිංගම් සංගති පස්සෝ කියන ආයතනයේ හේතුඵල න්‍යාය නොදන්නාකමම අවිද්‍යාව. ඒක නිසා පින්වතුනි මේ පටිච්චසමුපාදයේ නොදන්නාකමම අවිද්‍යාව. මේ අවිද්‍යාව සහගත භූමිය හඳුනා ගන්න ඉස්සෙල්ලා අවිද්‍යාව දැක ගන්න. දැකගෙන ඔබ යම් හේකින් පින්වතුනි මේ හේතුඵල න්‍යාය දකින්න නම් මේ පටිච්චසමුපාදයේ එදාට කියන්න පුළුවන් පින්වතුනි ඔබ යෝ පටිච්චසමුපාදං පස්සති. ඔබ පටිච්චසමුපාදයේ දන්නවා. ඔබ අනුසෝතගාමි මාර්ගය දන්නවා. ඔබ අෂ්ටාංග මාර්ගය දන්නවා. කිසිම සාස්ත්‍රු කෙනෙක් පෙන්නපු නැති මේ අෂ්ටාංග මාර්ගය මම දන්නවා කියලා ඔබට කියන්න පුළුවන්. හැබැයි ඔබ ඒක බලන ක්‍රමේ ඒ අනුසෝතගාම මාර්ගය මතු කර ගන්න ක්‍රමේ ඒ පටිච්චසමුපාදයේ ධර්මය මතු කර ගන්න ක්‍රමේ මම ඒක බලන ක්‍රමේ කිව්වා. ඒ අනුව බලනකොට සත්‍ය වශයෙන් ඔබට උත්තරේ හම්බ වෙවි. පටිච්චසමුපාද න්‍යායක් හම්බ වෙවි හේතුඵල ධර්ම. ඉන්සා පටිච්චසමුපාද ධර්මයේ ඔබලා මෙන්න මේ කාරණා 12 මනා කටපාඩම් තියෙන්න ඕන. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඉබේ කටපාඩම් වෙන්නේ නැහැ පින්වතුනි. ඒක මතක තියාගන්න. කටපාඩම් කළ යුතු ධර්මයක්. මෙන්න මේ විදිහට ඔබ මනාව මේක දකින්න පින්වතුනි. මේක දැක්කාම බුදුරජාණන් වහන්සේ කියනවා පින්වතුනි. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය ඇත්ත බලන්න කියන්නේ මෙන්න මේ වගේ ධර්මයක් ඔබ දකින්න දක්ෂ වෙනවා. එන ඔබ අෂ්ටාංග මාර්ගයේ දැන් මනාව හඳුනන නිසා ඔබ කවදාකවත් පින්වතුනි අවිද්‍යාව පත්‍ය සංඛාර ප්‍රිය කරන්නේ නැහැ. ඇයි? ඒක දුක පින්වතුනි. ඒක හටගන්නේ පින්වතුනි දුක නිසා. ඒක හටගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාර පින්වතුනි. අවිද්‍යාව නිසායි මේ හේතුඵල ධම නොදන්නා නිසා පටිච්චසමුපාදේ නොදන්නා නිසා මෙන්න මේ අනුසෝතගාම මාර්ගයේ මනාව දකින්න නැති නිසා තමයි පින්වතුනි ඔබට මේකෙන් මිදෙන්න බැරි පටිච්චසමුපාදයෙන් මිදෙන්න බැරි. බුදුදහම කියන එක ආත්ම දෘෂ්ටියෙන් පනවන්න පුළුවන් තැනක් නෙවෙයි. අනාත්මයි පින්වතුනි. අනිත්‍ය වෙන ධර්මයක්.
බුදුදහමේ ආරම්භය ඕකයි. බෞද්ධයාගේ ආරම්භය ඕකයි. ඒක නිසා මේ සම්මා දිට්ඨි ධ්‍යාන වදාම කිව්වේ මේ පටිච්චසමුපාදයේ මනාව දැක ගැනීම පින්වතුනි. ඒක තමයි ලෞකික සම්මා දිට්ඨිය. ඒ ඔබ තුල සිදුවෙන සංසාර චක්‍රය දැකීම යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කෙනෙක් මේ පටිච්චසමුපාදයේ දකීද ඒ මගේ ධර්මයේ දකී. ඔන්න දැන් පටිච්චසමුපාදයේ දැක ගන්න හැටි කිව්වා. මම අනුසෝතගාම මාර්ගයක් ගැන මාර්ගය පැහැදිලි කරලා දුන්නා පිරිසුදුව. සත්‍ය පුද්ගල දෘෂ්ටියෙන් බලන්නේ නැතුව පින් කරන එක අනාත්ම තැනකින් බලන්න හැටි කියලා දුන්නා. මේක ඔබේ නුවණින් බලනකොට කල්පනා කරනකොට ඔබට ඒක වැටහෙවි පින්වතුනි. ඊට පස්සේ තියෙනවා පින්වතුනි අපිට නිරෝධ මාර්ගයක් තියෙනවා. මේ නිරෝධ මාර්ගයට අනුව පින්වතුනි මේ විදිහට අපේ ළඟ සිදුවෙනවා පින්වතුනි ඉස්ලාම මේ මෝහ අන්ධකාරයතු ලෝකය අපේ ළඟ තියෙන නිත්‍ය සංඥාව ආත්ම සංඥාව සාමුලින් ගැලවෙනවා. මේ පටිච්චසමුපාදයේ මේ විදිහට ඔබ දකිනවා නම් ඇතන් සක්කාය දෘෂ්ටි දුරු කරනවා. විසාකා දන් දුන්නානේ. අනේ පිරිතුමා උග්ගසිතුමා අනාගාමී මේගොල්ලෝ දන් දුන්නානේ. පින්වතුනි පටිච්චසමුපාදයේ මේ විදිහට දැකලා ආත්ම දෘෂ්ටියෙන් ඉන්න අය නෙවෙයි. විසාකාව පින්වතුනි පුදුරන් වහන්සේගෙන් විසාකාව දවසක් කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ නුවරට එන භික්ෂුන් වහන්සේලාට දම් පිළිවෙත් දෙන්න මට අවසර දෙන්න ස්වාමීනි කියනවා. විසාකාවනි මේ භික්ෂුන් වහන්සේලාට දන් දීමෙන් ඔබට ඇති ඵලය මොකක්ද කියලා. ස්වාමීනි මං දන් දුන්නට පස්සේ යම් කෙනෙක් අනාගාමී රහත් යම් මාර්ගඵලයක් ප්‍රකාශ කරයි නම් ස්වාමීනි මට ප්‍රීතිය උපදිනවා කියලා විසාකාව කියනවා. ස්වාමීනි මං දන් දෙනකොට මට ධම්මවිචේ සම්බොච්චංගේ වැඩෙනවා. ස්වාමීනි මං දන් දෙනකොට මට සති සම්බොච්චංගේ වැඩෙනවා. ස්වාමීනි මං දන් දෙනකොට මට වීර්ය සම්බොච්චංගේ වැඩෙනවා. ප්‍රීතිය ඊට පස්සේ සැහැල්ලුව ඊට පස්සේ සමාධිය උපේක්ෂාව ස්වාමීනි මේ සත්‍ය බොච්චංග වැඩෙනවා කියලා විසාකාව උත්තර දෙනවා. සාදු සාදු විසාකාවේ එසේමයි කියලා කියනවා. දැන් මෙතෙන්දී අපි මේ විසාකාව බොච්චංග ධර්ම වැඩෙනවා කිව්වහම පින්වතුනි බොච්චංග ධර්ම දෙආකාරකින් පවතිනවා. අෂ්ටාංග මාර්ගයේ තියෙනවා පින්වතුනි ලෞකික බොච්චංග. ඇයි ලෝකෝත්තර අෂ්ටාංග මාර්ගයක් තියෙනවනේ නේද? ලෞකික අෂ්ටාංග මාර්ගයක් තියෙනවනේ. ලෝකෝත්තර මාර්ගයකුත් තියෙනවා අපිට. අෂ්ටාංග මාර්ගයකුත් තියෙනවා. මේ දෙආකාරයෙන් සම්මාදිට්ඨිය පවතිනවා. අපි හිතනවා ආත්ම දෘෂ්ටියෙන් යුතුවත් ඉන්න තැන ධම්මවිචේ සම්බොච්චංගේ වැඩෙනවා කියලා. නෑ පින්වතුනි. එතන වැඩෙන එක ලෞකිකයි. ඒ තමන් කරපු පින්දහම් වල සතුටු වෙලා ඒ කටයුතු කිරීමේ දෘෂ්ටි සහගතව නැවත උපැත්තේට යනවා පින්වතුනි. ඕගොල්ලෝ මේ අනුසෝතගාම මාර්ගයේ දැකීමම උතුම් සෝතාපට්ටි ඵලයයි. ඒකමයි පින්වතුනි. ඕගලන්ට සක්කාය දෘෂ්ටි දුර වෙනවා. සත්‍ය පුද්ගලෙක් කරපු පින් පව් ධාන වලින් මිදෙනවා. ඒක නැති වෙනව නෙවෙයි. සත්‍ය පුද්ගලෙක් කරපු මට්ටමෙන් ගැලවෙනවා. පටිසම්පාදේ දකිනවා. අන්නේ දැකීම පින්වතුනි සක්කාය දෘෂ්ටි දුර වීමයි. අන්න සත්‍ය පුද්ගලෙක් එක්ක සීලයෙන් මිදෙනවා. ආරිකාන්ත සීලයට යනවා. සිරපත පරාමාසයෙන් ගැලවෙනවා. අන්න පින්වතුනි ධර්මයේ සැක නැති වෙනවා. ඒ පටිසම්පාදේ දැන් මනාව දකිනවනේ. අන්න අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පටිසම්පාද න්‍යායයට දකිනවා. මේ දැකීමට කියනවා පින්වතුනි විචිකිච්ඡාව දුර වෙනවා කියලා. ඔබලගේ තුන් සංයෝජන නැති වෙලා යනවා. ඒක නැති ගන්න ඔබලා මොකද්ද කරන්නේ? මේ අනුසෝතගාම මාර්ගය වටහා ගන්න ඕන.
නැවත වරක් කියනවා. ඇටමත් ලේ නහර මේ ලේ පිට සෙම සැරව මේ ශරීරයේ කොටස් ගැන හිතන්න. මේවා පින් කරනවාද, පව් කරනවාද, ධානය කරනවාද? එහෙම එකක් මේගොල්ලන් දන්නවාද කියලා බලන්න. එහෙමත් නැත්නම් ඔබ බලන්න පින්වතුනි මගේ ඇහැ කන නාසය දිව ශරීරයේ හේතුඵල දහමක් එතන තියෙන්නේ. මේක පිනපව අඳුරනවාද, ධානය අඳුරනවාද? මේගොල්ලන් පින්පව් ධානය වඩනවාද? අනාත්ම ධර්මයක් ඒක. එහෙනම් මේකට අයිති නැති බව ඔබ දකිනවා. එහෙනම් පින්වතුනි ඔබ බලන්න මේ රූපයට අයිතිද මේ පින? වේදනාවට අයිතිද? සංඥාවට අයිතිද? සංකාරයට අයිතිද? විඥාණයට අයිතිද? ඔබ හොඳට නුවණින් මෙනෙහි කරන්න. මෙහෙම මෙනෙහි කරනකොට පින්වතුනි ඔබට මේ පටිච්චසමුප්පාදය අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ තැනකින් මතුවේවි. ඔබ ළඟ තිබුණා යම් සංකල්පනාවක් නිට්ටයයි සුභයි සපයි ආත්මයි කියන තැනකින් මේකෙන් ඔබ ගැලවෙනවා පින්වතුනි. මේ උතුම් සෝතාපට්ටි ඵලයට එන්න. මෙන්න මේ මාර්ගයේ මනාව පින්වතුනි වටහා ගන්නට ඔබ දක්ෂද? මෙතෙන්ට එන්න පුළුවන් නම් පින්වතුනි හරි වටිනවා. ඒක නිසා මම මේ යෝ පටිච්චසමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියපු මේ ගාථා පාඨයයි පින්වතුනි මම ඔයගලන්ට පොඩ්ඩක් මේ කතා කළේ. බුදුන් දකින්නම් පින්වතුනි මේ අංශෝතගාම මාර්ගයේ මනාව දැක ගන්න. ඊට පස්සේ පුළුවන් පින්වතුනි පටිසෝතගාමී මාර්ගයට එන්න. මේක කොහොම හරි මේ මැරෙන්න කලින් මේ ජීවිතේ මතු කරගන්න දක්ෂ වෙන්න. මේකයි වෙන්න ඕන. පෙරෙන්ද සත්‍යයක් කියනවාද? මේ උත්තර ඔක්කොම හම්බ වෙයි පින්වතුනි. ඔබට වර්තමානයේ ඔබ තුල තියෙන සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබත පරාමාස කියන තුන් සංයෝජනේ කඩා ගන්නට මේ පටිසම්පාදයේ අනුසෝතගාමී මාර්ගයේ මනාව දැක්කොත් හරියටම හරි පින්වතුනි. නියත සම්බෝධි පරායනයි ඔබ. දැන් මම කිව්වේ භාවනා කරන්නද? බුද්ධියෙන් තෝරගන්නද? බුද්ධියෙන් දැක ගන්න පින්වතුනි. ඕකට කියනවා පින්වතුනි යෝනිසෝ මනසිකාරය කියලා. ඔබ මේක නිතර නිතර නුවණින් මෙනෙහි කරනවා නම්, නුවණින් වඩනවා නම්, කල්පනා කරනවා නම් ඔබ තුල ධම්මවිචේ සම්බොච්චංගේ වැටෙනවා. ඔබ සති සම්බොච්චංගේ වඩන කෙනෙක්. ඔබ වීර්යය මේක නිතර නිතර සිහි කරනවා නම් වීර්ය සම්බොච්චංගේ වඩනවා. ඔබට ප්‍රීතිය උපදේවි. මේ සංයෝජන කැඩෙනකොට ප්‍රීතිය මතුවෙනවා. ඔබට ඇත්තටම මේ තුන් සංයෝජන නැතිවීමෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ පටිච්චසමුපාදයේ නුවණින් දකිනකොට ඔබට සැහැල්ලු ඇති වේවි. ඇත්තටම ඔබ මෙහෙම බලනකොට ඔබට සමාධිය වැඩේවි. ඒ සමාධිය තුන් සංයෝජන නැති තැනකින්ම වැඩෙන නිසා පින්වතුනි ඒ සමාධිය ලෞකික සමාධියක් නොවේ. ආනන්තරික සමාධියයි. රතන සූත්‍රයේ කතා කරන. ඒ නිසා පින්වතුනි එතනින් ඔබ මේ පටිච්චසමුපාදයේ උපේක්ෂා වෙනවා පින්වතුනි. අන්නේ උපේක්ෂාවිමත් එක්ක ඔබට පින්වතුනි නිරෝධ මාර්ගය මතුවේවි. ඒ නිසා මේ බව මතු කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිරෝධ මාර්ගය. ඒ නිරෝධ මාර්ගය මතු කරගන්න නම් තථාගත කෙනෙක් දේශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම දුක්ඛාරි සත්‍ය දැක ගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම සමුදාය සත්‍ය දැක ගන්න. එදාටයි පින්වතුනි ඔබට මාර්ග සත්‍ය හම්බෙන්නේ. මාර්ග සත්‍ය අනිත්‍ය නොවේ. මාර්ග සත්‍ය දුක නොවේ. මාර්ග සත්‍ය අනාත්ම නොවේ. පටිච්චසමුප්පාද ධර්මයයි අනුසෝතගාමී මාර්ගයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ. මේක තමයි යථාභූතයෙන් දකින්නේ. මේකට තමයි කියන්නේ බහුධාතුක සූත්‍රයේ පටිච්චසමුප්පාද කුසල කියලා. ඕක තමයි කියන්නේ පින්වතුනි. මාර්ගය අනිමිත්තයි අපිට හිතයි
ශුන්‍යතයි. ඔබ මේ පටිච්චසමුපාදයේ ඇත්ත බලන්න ඉතින් එහාටත් කටයුතු කරනවා. ඒ කටයුතු කරමින් පින්වතුනි වාසය කරනකොට අන්න ඔබට අනිමිත්ත වූ අපිටහිත වූ ශුන්‍යත වූ මාර්ගය මුණ ගැහෙනවා. මේ හේතුඵල ධර්ම දකින්නට ඔබ තුලින්. ඒක නිසා පින්වතුනි මෙන්න මේ පටිච්චසමුපාදයේ ධර්මයේ පින්වතුනි අතීතයට අයිතිත් නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ පවතින ධර්මයක්. ඒ නිසා අකාලිකයි කියනවා. මේක ඔබේ තනි බුද්ධියටම ගෝචර නිසා පින්වතුනි මෙන්න මේ පටිච්චසමුපාද ධර්මය සම්පූර්ණයි කියනවා. මේ පටිච්චසමුපාදයේ පින්වතුනි මුලින් ඉඳන් අකට ගියා. අගින් ඉඳන් මුලට ආවා. මැද්දෙන් අකට ගියා. මැද්දෙන් මුලට ගියා. මේ පටිච්චසමුපාදයේ ධර්මයේ පින්වතුනි සෝත්කාතයි කියනවා. මුල මැද අග යහපත් කියනවා. කල්යාණයි කියනවා. කොහෙන් ආවත් පින්වතුනි ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝෂ කල්යාණ කියලා කොටස් තුන කොහෙන් ආවත් පින්වතුනි මේ පටිච්චසමුපාදයේ සෝත්කාත ධර්මයක් වෙනවා. කොහෙන් අවබෝධ කරගත්තා? මේක දැක්කට පස්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පටිච්චසමුපාදයක් පින්වතුනි. එනිසා මෙන්න මේ ස්වාක්කාත වූ සම්දිත්තික වූ තුන්කාට අයිති නැති අකාලික වූ තමා තුළින්ම දැකගත හැකි විපස්සික වූ ඕපනයික වූ තමාගේ නුවණින්ම දකින පච්චත්තං වේත්තබ්බෝ නේද තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන මේ පටිච්චසමුපාද ධර්මයේ දැකීම පින්වතුනි ධම්මරත්නයේ ගුණ 6 වැඩෙනවා ඔබ තුල. අන්න ඔබට කියනවා මේක දක්මින් වාසය කරනවා නම් සුපටිපන්න කියලා. අන්න උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න. අන්න පින්වතුනි ඕගලන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේ නිරෝධ මාර්ගය හම්බ වෙනකොට පටිච්චසමුපාදයේ මනාව දකිනකොට නිරෝධ මාර්ගය හම්බ වෙනකොට යයිදන් චත්තාරෝ පුරුෂ යුගානි අන්න ආර්ය ශ්‍රාංග මාර්ගයේ ඉපදෙනවා අට්ඨ පුරුෂ පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ අන්න බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාවක සංඝ රත්නය ලෝකෙට තැන්ත වෙනවා. අන්නේ ශාවක සංඝ රත්නයට පින්වතුනි ආවුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජති කරණයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං භූමිය ඔබට මුණ ගැහෙවි. පින්වතුනි සංඝ රත්නයක් කියන්නේ පින්වතුනි මාර්ග සත්‍ය උපදවාගත්ත තැනටයි. චතුරාර්ය සත්‍ය ධර්මයේම මතු කරගත්තා. දුකයි දුක්ඛ සමුදය මිදිච්ච කෙනෙක් විතරයි පින්වතුනි සංඝ රත්නයක් කියන්නේ. එයා නියත සම්බෝධි පරායනයි. එයා මාර්ග සත්‍යයේ ඉන්න කෙනෙක්. පින්වතුනි සත්‍ය දකින්න මේ පටිච්චසමුපාද න්‍යායයට හිත තබන්න. සමන් ගොඩක් ගැඹුරු කලේ නෑ. මම කතා කළේ ගාථා පාඨයට සාපේක්ෂවයි. ඒක නිසා මේ පටිච්චසමුපාදයේ යම් කෙනෙක් දකිනවා නම් පින්වතුනි එයාට තුන් සංයෝජනේ අනිවාර්යෙන් කැඩෙන්න ඕන.